අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම සුනේත්‍රා කුමාරේ මම චානකිනෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ අභියෝග රැසක් ජයගත් රාජ්‍ය පාලනයක වර්ෂ පූර්ණයේ අදයි. ජනහද දිනු අගමැති 75 වෙනි ජන්මදිනය සමරයි. මෙරට විශාලත්වයෙන් දෙවැනි පානීය ජල ව්‍යාපෘතියේ ජනතා අයිතියට අභියෝග රැසක් ජයගත් රාජ්‍ය පාලනයක වර්ෂ පූර්ණය අදට යෙදී තිබෙනවා. ඒ 30 වසරක යුද්ධ නිමා කිරීමට ඉටු කළ නිර්භීත කාර්යයට නොදෙවෙනි නායකත්වයක් ලබා දෙමින් රට නව දිසානතියකට හැර වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණයයි. මේ ඒ පිළිබඳ සැකසූ කෙටි සටහනක්. الشيخ أبا بكر البغدادي القرشي تكبير කුරිරු LTT ත්‍රස්තවාදය අවසන් කොට සාමකාමීව පැවති රට දස වසරකට පසු පාස්කු ප්‍රහාරයත් සමග යළි ගිනියම්වීමට පටන් ගත්තා. එවකට පැවති ආණ්ඩුවේ නායකයින් අතර මතගැටුම් උත්සන්න වීම නිසා රට අස්ථාවරව පැවතීම ඊට බලපෑවා. මේ තත්ත්වය හමුවේ ජනතා ඉල්ලීම වූයේ ස්ථාවර රාජ්‍ය නායකත්වයක්. විකසිත කරලමු නෙළුම් පොහොට්ටුව බැඳී සිටින් මිතුරේ අන් අයගේ හිස් කතා ඉවත හැර දයනන්දමු පෙරසේ. එම අභියෝගයේ ජයගත හැකි නායකත්වයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. ඒ මව්බිමට හිත ඇති සියලු කණ්ඩායම්වල ප්‍රාර්ථනා මුදුන්පත් කරමින් මේ රටේ ඉතිහාසය විසින් ඉල්ලා සිටින අනාගතය ගොඩනගෙන මිනිහෙක් ගැන මම හිතුවා. ඒ අන් කිසිවෙක් නෙවෙයි. ඒ ගෝඨාභයයි. ජාතික ආරක්ෂාව දුර්වලව තිබූ හා බංකුලොත් ආර්ථිකයක් අභියස සිටි මාතෘ භූමියක් ජයග්‍රහණය කරා ගෙන යාමේ වගකීම 69 ලක්ෂයක් ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෙවුර මත තබනු ලැබුවා. කලින් පැවති ආණ්ඩුව විවේචනයේ පසෙකලා ජනතා වගකීම ඉටු කිරීමට එතුමා පෙරමුණ ගත්තේ රුවන්වැලි මහසෑය පරිසරයේ දිවුරුම් දීමෙන් අනතුරුවයි. මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දන සිටියා. මගේ දූර කාලය තුල මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම අප කැප වී සිටිනවා. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මගේ රජයේ මූලික වගකීමක්. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසිවිටක පසුබට වන්නේ නැහැ. පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීම සඳහා සිදුවන මුදල් නාස්තිය වළක්වාලමින් හමුදා උත්තමාචාර වැනි දේ අවලංගු කෙරුණා. මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලඥයන්ගේ රුව වෙනුවට රාජ්‍ය ලාංඡනයේ ප්‍රදර්ශනය ඇරඹුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමකට අනුවයි. රාජ්‍ය ආයතනවලට තම රජය පත් කළ නිලධාරීන් මැතිවරණවලදී දේශපාලන කාර්යයන්හි නිරත වීම වැළැක්වූයේ යහපත් රාජ්‍ය පාලනයක් සඳහායි. මහජනතාවට සිය දුක් ගැනවිලි ඍජුවම ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙමින් පළමුවරට ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කෙරුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසඳරක් වැඩසටහන ආරම්භ කරමින් දුෂ්කර ප්‍රදේශ වෙත ගොස් එහි අඩුපාඩු සොයා බැලීමේ ක්‍රමවේදයක්ද ආරම්භ කළා. ඒ බදුල්ල හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් ඔයගොල්ලන්ට පාර ඕනද? පාරේ වැඩේ වෙනවා. කිරිතුනන බලෙන් ලොව පරතනා
පෞර සදනා බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිශෝධනයට ලක්කර පාතාල නායකයින් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට සිදු කරන අපරාධ මෙහෙයුම් නතර කිරීමට පියවර ගනු ලැබුවේ ජනතාවගේ ආරක්ෂාව සුරකින බවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබා දුන් ප්‍රතිඥාව යලි සපථ කරමින් සුරක්ෂිත රටක් විනයගරුක ගුණගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩනැගීමට ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපනය කෙරුණා. නිවසක් නොමැති දුගී පවුලක් තෝරාගෙන එක් ග්‍රාම සේවා වසමකට නිවස බැගින් නිවාස 14,000ක ඉදිකිරීම දැන් අවසන් අදියරට ලං වී තිබෙනවා. වසර 5ක් තිස්සේ ඇනහිට තිබූ ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමේ පියවරක් ලෙස ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීම ඇරමුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස්වලට අනුවයි. කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවට හෝ ප්‍රමාදයට හෝ ලක් නොවන ආකාරයෙන් ගුවන්තොටුපළ සේවා විධිමත් කිරීමට පියවර ගැනුණා. මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන්නා. පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් වූ විගස අඩු ආදායම්ලාභීන් සහ උපාධිධාරීන් සඳහා රැකියා 1,50,000ක් පිරිනැමුණා. ජනතා ඉල්ලීමට කන් දෙමින් තවත් උපාධිධාරීන් දසදහසකට ස්ථිර රැකියා ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගත්තා. රජයේ කෙටිකාලීන ව්‍යාපෘතියක්සේ සලකා ජාතික විදුලි බල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රමගෙන් උත්පාදනයට සැලසුම් සකස් කෙරුණේ ජනාධිපතිතුමාගේ උපදෙස්වලට අනුවයි. කෘෂිකර්මාන්තයේ නංවාලමින් ස්වයංපෝෂිත ජීවන ක්‍රමයක් මෙරට ජනතාවට උදා කිරීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මූලික අරමුණක් වුණා. ගෝලීය අර්බුදයක්ව පවතින කොවිඩ් වසංගතය හමුවේ වුවද මෙරට ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නොමිලේ ලබා දීමට වත්මන් රජය පියවර ගත්තා. වසර ගණනාවකට පසු විශාලතම වී අස්වැන්න මෙරටින් වාර්තා වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. මහකන්නේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කෙරුණා. ගොවි ණය ගෙවා ගැනීමට නොහැකිව සිය ජීවිතේ නැති කරගත් ගොවියා වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් සහිත ගොවි පවුලක් නිර්මාණය වුණා. වී ගොවිතැනට පමණක් සීමා නොවූ පොහොර සහනාධාරය අනිකුත් කෘෂිභෝග දක්වාද ව්‍යාප්ත කරනු ලැබුවා. දේශීය ගොවියා රැකගැනීමේ අරමුණින් මෙරට වගා කෙරෙන භෝග හා කුළුබඩු ආනයනය සීමා කෙරුණා. දේශීය කර්මාන්ත සුරකීමේ අරමුණින් ඒ සඳහා වෙනම අමාත්‍යාංශ පවා ආරම්භ කරනු ලැබුවා. ඖෂධ ආනයනයේ සීමා කරමින් දේශීය අවශ්‍යතාවෙන් 50%ක් මෙරට නිෂ්පාදනයට සැලසුම් සකස් කෙරුණා. ඒ සඳහා කර 400ක ආයෝජන කලාපයක් හම්බන්තොට ඉදිකිරීමට නියමිතයි. උද්ඝෝෂකයන් අතරට පැමිණි මෙරට පළමු හා එකම රාජ්‍ය නායකයා ලෙස එම ගැටලු සොයා බැලීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රාජ්‍ය පාලනයේ සිදු වැදගත් සිදුවීමක්. දැන් අපි අවුරුදු 8ක් වතුර කෑවා ගෑස් කෑවා මේ වීදියේ ඇවිල්ලා අපිට කිසිම නායකයෙක් වචනයක් කතා කරන්න දුන්නේ නැහැ. අද අපි ගොඩාක් සතුටු වෙනවා මේ අපේ රටට මේ වගේ නායකයෙක් දීවීම ගැන. වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිරකරුවන්ගේ ගැටලු සොයා බැලීමට කමිටුවක් පත් කෙරුණා. කොරෝනා වසංගතය ගෝලීය අර්බුදයක් බවට පත්වෙමින් තිබියදී ජනතාව ආරක්ෂා කර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹුණා. වූහාන් නගරයේ සිටි සිසුන් සිය රටට ගෙන්වාගත් සිව්වැනි රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් වූයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීම අනුවයි. සියලු කර්මාන්තකරුවන් රැක ගැනීමට මූල්‍ය පහසුකම් ලබා දීමට රජය තීරණය කළා. කොරෝනා සමයේදී සියලු ජන කොටස් ආවරණය වන පරිදි රුපියල් 5000 දීමනාව ලබා දීම සංවර්ධිතයයි කියා ගන්නා රටවලට වද සිදු කළ හැකි ක්‍රියාවක් වූයේ නැහැ. කොරෝනා වෛරස් ව්‍යාප්ති පාලනය සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලක් බිහි කරමින් අපහසුතාවට පත් පාර්ශවවලට සහන සැලසීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගත්තා. සෑම මසකම 3 වැනි සිකුරාදා ජනපති උපදේශනයට මහා සංඝරත්නයට ආරාධනා කිරීම සිදුවන්නේ අතීත රජ දවස සිහිගන්වමින්. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමය රැක ගැනීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවනු ලැබුවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මාතෘ භූමිය බාර කෙරෙන්නේ ඉතිහාසයේ අන් කිසිදු රාජ්‍ය නායකයෙකුට හිමි නොවූ අභියෝග රැසක් සමගින්. ඒ කිසිදු අභියෝගයක් හමුවේ නොසැලුණු මාතෘ භූමියේ ඍජු නායකත්වය රටේ ඉදිරි දිශානතිය තීරණය කරමින් හා ඊට මඟ පෙන්වමින් සිටිනවා. ලොව කිසිදු බල කඳවුරකට නොනැමෙන ප්‍රතිපත්තියක පිහිටා ආසියාවේ නැගී සිටින රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ ගමනට නායකත්වය දෙනු ලබන්නේ මව්බිමේ වර්ණවත් බලාපොරොත්තුව ලෙස තවදුරටත් ජන හදවත්වලට ලං වෙමින්.
ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන පරිච්ඡේදයක් සටහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වෙනි ජන්මදිනය අදට යෙදී තිබෙනවා. සිව්වරක් මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ සැකසුණු කැටි සටහනක් මේ. සිය පියාණන්ගේ අභාවයෙන් පසු 1967 වසරේදී දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට බෙලියත් අංශනය නියෝජනය කරමින් 1970 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. මහින්ද රාජපක්ෂ මහතා එවකට පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම මන්ත්‍රීවරයයි. එතුමා කැපී පෙනෙන කාර්යභාරයක් 1988-89 කාල වකවානුවේදී සිදු කළා. ඒ වක ක්‍රියාත්මක වූ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමයි. 1989 යලි පාර්ලිමේන්තුවට පැමිණි එතුමා එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය නිමා කරන්නට පෙරමුණගෙන ක්‍රියා කළා. ජනඝෝෂා පාදයාත්‍රා යමින් 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු පාලනයක් ගොඩනැගීමට මහින්ද රාජපක්ෂ මහතා කැපී පෙනෙන මෙහෙවරක නිරත වුණා. කම්කරු ධීවර වැනි අමාත්‍යංශ ගණනාවක් සාර්ථකව මෙහෙ වූ එතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙසද ක්‍රියා කළා. මහින්ද රාජපක්ෂ මහතා 2004 වසරේ අප්‍රේල් මාසයේදී අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණා. අපේකමට යලි පන පොවනා පන ඇති මිනිහෙක් දෙදහස් පහ වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා මෙරට පස්වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා දියුණුම් දෙනු ලැබුවා. ජාතියක් වශයෙන් රටක් වශයෙන් අපේ මාතෘ භූමිය කෑලි වලට කඩන්න ඉඩ තියන්න බෑ හාමුදුරනේ. අපි ජීවත් වෙලා ඉන්නකම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. අපි ඒක නිදහස් කරලා තමයි ආපස්ස හැරෙන්නේ කියලා අපි තමුන්නාන්සේලාට මතක් කරන්න ඕන. මිනිස්කම් රජ කිරුළු පළඳිනා නොමිනිස්කම් රජ කිරුළු පළඳිනා තොරටු අසාලන නාය 30 අවුරුදු යුද්ධේ නිමා කරමින් මව්බිමට සාමය උදා කිරීමට නායකත්වය දුන් එතුමා 2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා යලි ජනාධිපති ධුරයට තේරීපත් වුණා. අවදි කරනු මැන හැම හදවත් තුල පළමුවත් මට වටින්නේ මගේ මව්බිම. දෙවනුවත් මගේ ගොවි. තෙවනුවත් මගේ මව්බිම. ඔබටත් මුළු මහත් ජාතියටත් එසේ විය යුතුයි. නැගී සිටින්නට අත දිගු කරන පියෙකු වගේ මහා නායකයෙක්. නැගී සිටින්නට අත දිගු කරන පියෙකු වගේ මහා නායකයෙක්. 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වුවද ජනතාවගේ දැඩි ඉල්ලීම හමුවේ එතුමා යලි ජනතා සේවයට පිවිසුණා. 2018 වසරේ පෙබරවාරි 10 වෙනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් එතුමා නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට සමත් වුණා. නව දේශපාලන පක්ෂයකට 70%කට අධික පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය හිමි වූ පළමු අවස්ථාව මේ ලෙස ඉතිහාසයට එක් වුණා. 2019 වසරේ ජනවාරි මාසයේදී දෙවැනි වරටත් විපක්ෂ නායක ධුරයට පත් රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂ රජය පෙරලා දැමීමට අවශ්‍ය ජනතා බලය සංවිධානය කළා. ඒ අනුව 2019 වසරේ නොවැම්බර් 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කළේ ලක්ෂ 69ක ජනවරමක් හිමි කර ගනිමින්. අනතුරුව පත් කෙරෙනු බහරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේද මහින්ද රාජපක්ෂ මහතායි. පසුගිය මහමැතිවරණයේද මන්ත්‍රී ධුර 145ක් සමග විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වයේ දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එම මැතිවරණයට ඉදිරිපත් වූ එතුමාට 5,27,364ක මනාප සංඛ්‍යාවක් හිමි වුණා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයක අපේක්ෂකෙක් ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවයි. පන පොවනා පන ඇති මිනිහෙක් අවදි කරනු මැන හැම හදවත් තුල සතුට පිපිදෙනා උදායිරක් විවර කරනු මැන අපට අහිමි කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මගින් අග්‍රාමාත්‍යවරයාට හිමි බලතල ජනාධිපතිවරයාට පැවරීමට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරිපත් කිරීම සුවිශේෂී සිදුවීමක්. තමන් සතු බලය ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අත්හැරි එකම නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වනු ඇති. අඩ සියවසකට අධික කාලයක් ලාංකීය දේශපාලනයේ තිර සලකුණ බවට පත්වෙමින් මව්බිමට විජයග්‍රහණ රැසක් අත්කර දුන් මහින්ද රාජපක්ෂගේ මෙරට දේශපාලනයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයක් ලෙසයි සැලකෙන්නේ. ඔබට සුබ අනාගතයක්. අපේ කමට යලි පන පොවනා පන ඇති මිනිහෙක් අවදි කරනු මැන හැම හදවත් තුල සතුට පිපිදෙනා උදායිරක් විවර කරනු මැන අපට අහිමි කළ නිදහස් නිවහල් අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වෙනි ජන්මදිනය සඳහා සැමරුම් උත්සවයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එමෙන්ම පවුලේ ඥාතීන් සමගද සැමරුම් උත්සවයකට සහභාගී වුණා. නිදහස් නිවහල් අපේ රටක් අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ දේහය අද මහජන ගෞරව පිණිස මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානය වෙත වැඩම කෙරුණා. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට නියමිතයි. මෙරට ශාසන අභිවෘද්ධිය උදෙසා දශක 9කට ආසන්න කාලයක් අපරිමිත මෙහෙවරක නිරත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දහවල් අපවත් වුණා. ඒ වසර 98ක් ආයු වළඳමින් උන්වහන්සේගේ දේහය අද පෙරමරුවේ විශේෂ අවමංගල්‍ය පෙරහරකින් මැණික්කින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානය වෙත වැඩම කෙරුණේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්. අද දිනේ නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සර්ව ආගමික නායකයින් ජනතා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ආදාන පූජෝත්සවය ලබන ඉරිදා සවස 2ට කුණ්ඩසාලේ බණ්ඩාරනායක විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳ ශෝකය පළ කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලේ රඹුක්වැල්ල මහතා අද ශෝක පණිවිඩයක් නිකුත් කළා. උන්වහන්සේගේ අපවත්වීම රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට මෑත කාලීනව පිරිමැසිය නොහැකි පාඩුවක් බව එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. උන්වහන්සේ ජාතික සමගිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අප්‍රමාණ බවද නිවේදනයේ සඳහන්. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන නිමාවට පත්වනවා. ආයුබෝවන්.